සර් චුට්ටක් අහපු එක මේ පැහැදිලි මදි වගේ සර් පොඩ්ඩක්. හරි දැන් මම කතා කරන්න. ඔයාලගෙන් අහුවොත් එහෙම පේපර් එකේදී කෙටියෙන් හඳුන්වන්න කියලා පරිගණකයක් යනු. කොහොමද හඳුන්වන්නේ? දන්න විදිහට උත්තරයක් දෙන්න. මානව කාර්යයන් පහසු කරන කියන්නේ දත්ත යොදාගෙන යන අපි දෙන දත්ත යොදාගෙන මානව කාර්යයන් පහසු කරන මෙවලමක් විදිහට. මధుරිකාගේ උත්තරෙත් එහෙමද? දත්ත ගබඩා කරන දත්ත සකස් කරන කාර්යයන් පහසු කරන උපකරණයක් විදිහට. හරි. දෙන්නගේම උත්තර දෙක එකතු කරලා අපි එක උත්තරයක් හදාගමු. හරියටම හරි ටක්කෙටම හරියන එකක්. දැන් ඔයාලා දෙන්නම කෑලි කෑලි කිව්වා. ඔය කෑලි කෑලි කිව්වා දෙකම එකතු කරාම මෙන්න මෙහෙම එකක් කියන්න පුළුවන්. පරිගණකයක් යනු ඇතුළත් කරනු ලබන දත්ත සකස් කිරීම මගින් තොරතුරු බවට පත් කර ගබඩා කළ හැකි සහ පිටතට ලබා දිය හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයකි. ආපහු කිව්වොත් ඇතුළත් කරනු ලබන දත්ත සකස් කිරීම මගින් තොරතුරු බවට පත් කර ගබඩා කළ හැකි සහ පිටතට ලබා දිය හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයකි. එතකොට ඔන්න ඔය වගේ නිර්ණායකයක් තමයි එහෙම නැත්නම් ඔය වගේ අර්ථ දැක්වීමක් තමයි පරිගණකයක් යනු කුමක්ද කියලා අහුවොත් එහෙම කියන්න තියෙන්නේ. මෙතනදී මේක කටපාඩම් කරන්න එපා. මෙතනදී මෙතනදී අපිට මතක තියාගන්න තියෙන කාරණා ටික මම කියන්නම්. පළවෙනි කාරණාව තමයි දත්ත ඇතුළත් කරනවා කියන එක කියවෙන්න ඕනේ. හරිද? ඒක මොන වචන වලින් හරි මොන වාක්‍යයෙන් හරි අගට මුලට කොහාට හරි කමක් නැහැ. දත්ත ඇතුළත් කරනවා කියලා කියවෙන්න ඕනේ. ඒ දත්ත සකස් කරනවා කියලා කියවෙන්න ඕනේ. ඒ දත්ත සකස් කිරීම මගින් තොරතුරු බවට පත් කරගන්නවා කියලා කියවෙන්න ඕනේ. ඊට පස්සේ ඒවා ගබඩා කරන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඊළඟට ඒවා එළියට ලබා දෙනවා කියලා කියන්න ඕනේ. මේ උපකරණය මොන එකක්ද? ඉලෙක්ට්‍රොනික උපකරණයක් කියලා කියන්න ඕනේ. එතකොට මතකනේ කාරණා ටික. එක කියන්නේ දත්ත ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ සර්. හරි. දත්ත ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දත්ත මේ තොරතුරු බවට පත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ දත්ත ගබඩා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඉලෙක්ට්‍රොනික උපකරණයක්. පිටතට ලබා දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔව් පිටතට ලබා දෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික උපකරණය. අන්න එහෙම කරන ඉලෙක්ට්‍රොනික උපකරණය. හරි නේද? මතකයිද? ඔව් සර් ඒක ගොඩක් වැදගත් සර්. ඒ කියන්නේ අපිට මේ අර මේ කටපාඩම් කරනකොට පොයින්ට් එකට උඩ දාගත්තා නම් හරිම සරලයිනේ අපිට වැඩේ කරගන්න පුළුවන්. ඒක මතක තියාගන්න ලේසි. ඒ විදිහට. හරි. එතකොට දැන් ඔතන ඔය අර්ථ දැක්වීමකදී පරිගණකයකට විතරක් නෙමෙයි ඕනෑම උපකරණයකට අර්ථ දැක්වීමේදී අපි ඔය අර්ථ දැක්වීම කිව්වට පස්සේ ඊට සමාන වෙන උපකරණයක් තියෙන්න බෑ. දැන් ඔයා ඔය දෙන්නගේම මං මුලින්ම අහුවට පස්සේ දැන් දන්නේ නැහනේ. දන්නේ නැති නිසා ඔයාලා කිව්වා වැඩ පහසු කිරීමේ උපකරණයක් කියලා. නේද? දැන් වැඩ පහසු කිරීමේ උපකරණයක් කිව්වහම ඒක මේ ලෝකේ තියෙන ඕන තරම් වැඩ පහසු කරන උපකරණ. උපකරණ හැම එකම නිර්මාණය වෙලා තියෙන වැඩ පහසු කරන්න නේද? වැඩ පහසු කරන්නනේ. ඒතකොට ඒ නිසා ඒ වචනේ මේකට දාන්න එපා. මේ වචනේ අදාළ වෙන්න ඕනේ දත්ත සහ තොරතුරු කියන ඒවට විතරයි. දත්ත සහ තොරතුරු වලට අදාළ කිසිම උපකරණයක් මේ ලෝකේ නැහැ පරිගණකේ හැර. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවේ යයි අපේ මොබයිල් ෆෝන් එක. ඇයි අපේ අතේ බඳින ඔරලෝසුව? ඇයි අපේ කැල්කියුලේටරය? මේ වගේ මේවටත් ඇතුල් කරනවා දත්ත. නේද? කැල්ලයකට දත්ත ඇතුල් කරලා ධන ලකුණ ඔබල ඉවරලා තව ඉලක්කමක් ගහලා සමාන කිරීම ගහපුවාම පිටතට ලබා දෙනවා මොනවාද? උත්තරේ. උත්තරේ ලබා දෙනවා. හරි. එතකොට ඒකත් ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඔව්.
එතකොට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද? දැන් මේ මම කතා කරපු දේ ඒකයි. ඒකටත් දත්ත ඇතුළත් කරනවා. ඔව් ඒකටත් දත්ත සකස් කරනවා එයත්. ඒව ගබඩා කරලා තියා ගන්නවා මෙමරියක් තියෙනවනේ. පිටතටත් ලබා දෙනවා ඉලෙක්ට්‍රොනික උපකරණයක්. එතකොට ඒකත් මේ අර්ථ දැක්වීම ඇතුළත ඒකත් තියෙනවනේ. පරිගණක ඊට වඩා පිට කියනුව වේගවත් සහ ඊට වඩා දියුණු උපකරණයක් කියලා දැන් කාර්ය කැල්කියුලේටර් රාශියක් කරන්න පුළුවන්. ෆෝන් එකත් එක්ක සාපේක්ෂව බලනකොට පරිගණකයේ දැන් කියන්නේ අභ්‍යන්තර කොටස් ගත්තත් හાર્ඩ් ඩිස්ක් එක එහෙම ඒවාගේ කාර්යක්ෂමතාවය වැඩි නිසා ඔක මෙහෙමයි පැහැදිලි කරගන්න තියෙන්නේ. කැල්කියුලේටරේද පරිගණකයකි. හරිද? ඔව් ජංගම දුරකථනයේද පරිගණකයකි. එතකොට අතේ බඳින ඩිජිටල් වොච් එකද පරිගණකයකි. එහෙම වුණාම මේ අර්ථ දෙකීම හරිනේ. ඒවත් පරිගණක. ඇයි ඒව පරිගණක කියලා කියන්නේ කියන එක දැනගන්න ඕනේ. මේ පරිගණකය කියන එක කියන්න නම් සම්පූර්ණ වෙන්න ඕන කාරණා ටික තමයි මම මේ අර්ථ දැක්වීමේදී දුන්නේ. මෙන්න මේ කාරණා සම්පූර්ණ කරන ලී කොටයක් හරි කමන්නේ තියෙනවා නම් ඒක පරිගණකයක්. පැහැදිලිද? දැන් පැහැදිලි සර්. ඔය හැම එකකම විවිධාකාර පරිගණක මුහුණුවරවල් තියෙන්නේ. පරිගණක ආකාර. ඒතර කම්පියුටර් එක කියන එකේ අපි හඳුනා ගන්න කම්පියුටරේ ස්වභාවය වෙන්නේ මොනිටර් එකක් තියෙන සිස්ටම් යුනිට් එකක් තියෙන ඒ කියන්නේ මොනිටර් එක ආසන්නයේම ලොකු පෙට්ටියක් තියෙන එහෙම එකක් නේ CPU එකක් තියෙන ඔව් එහෙම එකක්. එතකොට අපි පරිගණකය කිව්වම ඕක. නමුත් පරිගණකය කියන්නේ ඇත්තටම ඔතන නෙමෙයි පරිගණකය තියෙන්නේ කම්පියුටර් එකේ තියෙන මොනවා හරි ඩිවයිස් එකක තියෙන දත්ත තොරතුරු සකස් කිරීමේ හැකියාව තියෙනවද? අන්න ඒක පරිගණකයක් වෙනවා. ඒ කියන්නේ ඒක ස්වරූපේ වෙනස් වෙන්න පුළුවන් හැඩය නේද? එහෙම නේද කියන්නේ? ඔව්. හැබැයි ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙන්න පුළුවන් ඕන තරම් පරිගණක නොවන. හරි. එතකොට ඔය අර්ථ දැක්වීම මම හිතන්නේ අමතක වෙන එකක් නෑ. ඔව්. ඒක පැහැදිලි සර්. එහෙමනම් ඔය අර්ථ දැක්වීම තුලින්ම ගොඩනගන්න පුළුවන් මට මෙන්න මෙහෙම දෙයක්. දැන් පරිගණකයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන වශයෙන් ආකාර 3ක අවශ්‍යතාවක් තියෙනවා. ඒ කියන්නේ අවශ්‍යතා 3ක් සම්පූර්ණ වෙන්න ඕනේ පරිගණකයකින් වැඩක් ගන්න නම්. කියන්න පුළුවන්ද මොනවාද ඒ අවස්ථා කියලා? 3. දත්ත ඇතුළත් කිරීම, දත්ත විශ්ලේෂණය, දත්ත පිටට ගැනීම. ඒකද සර්? නෑ මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ ඒක නෙමෙයි. ඔව්. පරිගණකයකින් යම්කිසි කටයුත්තක් කර ගැනීමට නම් අවශ්‍යතා 3ක් සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් බලන්න ඇතුළත් කරනු ලබන දත්ත කියලා කතාවක් කියනවනේ ඔය මේ අර්ථ දැක්වීමේ. එතකොට දත්ත ඇතුළත් කරන්න ඕනේ කවුද? කවුරු හරි පුද්ගලයෙක් විසින් තමයි ඇතුළත් කරන්න ඕන දත්ත. අන්න හරි. යම්කිසි පුද්ගලයෙක් ඉන්න ඕනේ. පුද්ගලයෙක් විසින්. හරි. ඒ යම්කිසි පුද්ගලයෙක් ඉන්න වාට කියනවා එයාට කියනවා ජීවාංග කියලා. ඉංග්‍රීසියෙන් කියනවා live wire කියලා. එයා කියලා කියනවා. එහෙමනම් ඊළඟට ආපහු අපි බලමු ඇතුළත් කරනු ලබන දත්ත සකස් කිරීම මගින් තොරතුරු බවට පත් කළ හැකි. දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද? අපිට අල්ලන්න පුළුවන් ඒවද බැරි ඒවද? අල්ලන්න බැරි ඒවා.
අල්ලන්න බැරි ඒවා. අන්න ඒවට කියනවා අහලා ඇති ඔයාලා මේවා. මොනවද? අහලා තියෙන මෘදුකාංග මුදුකාංග software කියලා මුදුකාංග. කියන්නේ software. ඔව් softwareනේ. එහෙමනම් software නම් ඊළඟ කොටස් ටික මොනවද? ඉලෙක්ට්‍රොනික උපකරණයි කියලා කිව්ව නේද මම? ඔව් අන්න එහෙනම් ඉලෙක්ට්‍රොනික උපකරණ කියන්නේ මොකද්ද? අපිට අල්ලන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක අල්ලන්න පුළුවන්. එහෙනම් ඒවා දෘඩාංග කියලා අහලා තියෙනව නේද? ඔව් මුදුකාංග අහලා තියෙනවා ඉංග්‍රීසියෙන් මොනවද කියන්නේ? hardware. hardware කියන්නේ hardware. එහෙනම් පරිගණකයකින් වැඩ ගැනීම සඳහා කටයුතු කර ගැනීම සඳහා ඔන්න ඔය කියන ආකාර 3 එකතු වෙන්න ඕනේ. මොනවද? liveware, software, hardware. hardware liveware, software, hardware. hardware පේපර් එක ලියනකොට සිංහලෙන් ලියන්න ඕනේ නම් ජීවාංග, මෘදුකාංග, දෘඩාංග. මේ දෘඩාංග ජීවාංග, මෘදුකාංග, දෘඩාංග. හරි. මතක ඇති දැන් ඈ. මම ඒක ගත්තේ අර පරිගණක අර්ථ දැක්වීම කියන එක ඇතුලෙන් තමයි ඒක මම එළියට ගත්තේ. ඒ කාරණාත්. හරි. පොඩි ප්‍රශ්නයක් අහන්නම්කෝ මම. දැන් අනිත් තැනට යන්න කලින් ඈ. ප්‍රශ්නේ මම කියන්නම්. උත්තර පහක් තියෙනවා බහුවර්ණ ප්‍රශ්නයක්. මේක මම ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එකකින් කොපි කරලා ගත්ත එක. ප්‍රශ්නේ මේකයි. රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩල මගින් පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධති වලට අන්තර්ජාලය මගින් ළඟා විය හැකි වීම තුලින් ලබාගත හැකි වාසියක් නොවන්නේ. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සාමාන්‍ය දැනුමෙන් තමයි පුළුවන්. හරි. රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩල මගින් පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධති වලට අන්තර්ජාලය මගින් ළඟා විය හැකි වීම තුලින් ලබාගත හැකි වාසියක් නොවන්නේ. පළවෙනි උත්තරේ එම දත්ත පද්ධති තුලට වෛරස් ඇතුළු වීමට ඉඩකඩ වැඩි වීම වාසියක් නොවන්නේ කියලා තමයි අහන්නේ. එම දත්ත පද්ධති තුලට වෛරස් ඇතුළු වීමට ඉඩකඩ වැඩි වීම. 2 පරිපාලන කටයුතු සඳහා පොදු දත්ත ලබාගත හැකි වීම. 3 පොදු චක්‍රලේඛ හා සංඛ්‍යා ලේඛන යාවත්කාලීන කරගත හැකි වීම. 4 ආයතනයන්හි කටයුතු වල කාර්යක්ෂමතාවය වැඩි කරගත හැකි වීම. 5 ආයතනයේ කාර්යයන් නිවසේ සිට සිදු කිරීමේ හැකියාව. වාසියක් නොවන එක නිසා ඔව්. උත්තරේ එකනේ පළවෙනි එක. හරියට හරි. එම දත්ත පද්ධති වලට වෛරස් ඇතුළු වීමට ඉඩකඩ වැඩි වීම. ඒක තමයි උත්තරේ. බොහොම හොඳයි, සන්තෝෂයි. එතකොට වෛරස් ඇතුළු වෙන්න නම් ඒ දත්ත පද්ධතියට යම්කිසි පරිගණක වැඩසටහනක් අපිට ඇතුළු සිකියුරිටි මොන හරි ගාඩ් එකක් ඒ නිසා එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ අන්තර්ජාලය මගින් කියන මේ වෙබ්සයිට් වලට පිවිසුනා කියලා ඒ වෙබ්සයිට් වලට වෛරස් ඇතුළු වෙන්නේ නැහැ. එහෙනම් ඒ පළවෙනි එක සාමාන්‍ය දැනුම තියෙනවා. දැන් ඔය වගේ සාමාන්‍ය දැනුමෙන් උත්තර දෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්නත් ගොඩක් තියෙනවා පේපර් එකේ. සමහර වෙලාවට පේපර්ස් වල තියෙනවා උඩ හරියේ තියෙන ප්‍රශ්නයකින් යට හරිය එකකට උත්තරේ හම්බ වෙන ඒවා තියෙනවා. මේ අවස්ථාවල විභාග කරනකොට අහුවෙලා ඇති. ඔව් හම්බෙලා තියෙනවා ඒ වගේ දේවල් නේ. ඔව්. ඉතින් මේක පරිගණක විෂය ඇතුළෙන්ම අහන පේපර් එකක් නිසා එහෙම වීමේ අවස්ථාත් ගොඩක් තියෙනවා. ඒ හින්දා මේ ගැන එච්චර බය වෙන්න එපා. මේක හරි ලේසි පේපර් එකක්. ගොඩ දාගන්න පුළුවන් ලේසි එකක්. හරි. මේ දක්වා මම කරගෙන ආපු අයිස මට චුට්ටක් දැනගන්න පුළුවන්ද මේ පේපර් එකේ view එක මොන වගේ එකක්ද අපිට තියෙන්නේ? මට චුට්ටක් ඒ ගැන
මේක පේපර් අපිට කීයක් එනවද මට ඒක ඉස්සෙල්ලා අහන්න අමතක වුණා. මේකේ ඔව් සර්. බහුවර්ණ ප්‍රශ්න ඔව්. 60කින් වගේ සමන්විත පේපර් එකක් තියෙනවා. අහහ. ඔව් බහුවර්ණ. ඊළඟට ඒකෙම තියෙනවා කෙටියෙන් උත්තර සපයන්න ඕන ලියන්න ඕන පේපර් එකක්. හරි හරි. ඒක සාමාන්‍ය ප්‍රශ්න 30ක් විතර ඒක අහනවාද අපිට ලියන්න තියෙනවද? කෙටි ප්‍රශ්න තියෙන්නේ ඒකේ සාමාන්‍යයෙන් පැය දෙකක විතර පේපර් එකක් තියෙන්නේ. එකක් තියෙනවා ඔය Word Excel වගේ ඒවා වලින් ටිකක් ලොකු ප්‍රශ්න. ඒ කියන්නේ Excel sheet එකක් දීලා ඒකේ අහවල් සෙල් එකේ මෙහෙම තියෙනවා කියලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න 5ක් 6ක් විතර අහන එකක් තියෙනවා. එතකොට ඒ පැය දෙකේ ඒකේ පළවෙනි කොටස වෙන්නේ එතකොට නිකන් ඔය පරිගණකයක් යනු හඳුන්වන්න. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙන කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න වගේ තියෙන්නේ ඒක. අන්න ව්‍යුහගත රචනා වගේ ආහ්. එහෙම ටිකක් තියෙනවා. හරි සර් අපි ඉස්සරහට යමු. හරි. මේ දක්වා කරපු වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නයක් නෑ සර්. කරගෙන යන විදිය හොඳයිද? මේක බොහොම හොඳයි මේ අර සාකච්ඡා කරගෙන වගේ ඒක තමයි මතක හිටිනවා. ඒක ගොඩක් වටිනවා සර්. හරි. ඔව්. ඇත්තට මේක තමයි නිකන් දේශනයක් කළා වැඩන්නේ අපි නේද? අනිවාර්යෙන් සර්. ඔව්. right. එහෙමනම් අපි ප්‍රසන්ටේෂන් එකේ නම් පින්තූරයක් දාලා තියෙනවා මේ the first computer කියලා යන්ත්‍රයක පින්තූරයක් දාලා තියෙනවා. ඒක කම්පියුටර් එකකට සමාන නෑ. ඒක සම ලොකු ගයක් වගේ නේ සර්. එහෙම ලොකු නිකන් ගයක් වගේ ලොකු එකක්. ඔව් ඉස්සර කම්පියුටර් එක සාමාන්‍යයෙන් මේ කාමරයක් පිරෙන්න වගේ ලොකු ඔව් යන්ත්‍ර උපකරණ ගණනාවක් තිබ්බ එකක්. ඒක ගත්තාම මේ ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ වාෂ්ප බලයෙන්. විදුලි බලයෙන් නෙමෙයි. වාෂ්ප බලයෙන්. මොකද ඉස්සර කාලේ අර දන්නවද එන්ජින් වාෂ්ප එන්ජින් හොයාගත්තනේ. ජේම්ස් වොට්. ඔව්. අන්නේ එයාලගේ බල ශක්තිය වෙන්නේ වාෂ්ප. එතකොට 1822 ඉංග්‍රීසි ගණිතඥ චාල්ස් බැබේජ් කියන කෙනා වාෂ්ප වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ගණන් හැදීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. එතකොට ඒකට ඒ යන්ත්‍රය ගණක යන්ත්‍රයක් ඔව් ඔව් යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. අන්නේ යන්ත්‍රය ගොඩාක් දුරට වර්තමාන කම්පියුටර් එකේ ක්‍රියාකාරීත්වයට සමානයි. ස්වභාවයට නෙමෙයි ක්‍රියාකාරීත්වයට. වේගයට සමානත් නෑ. ක්‍රියාකාරීත්වයට සමානයි. ඒ නිසා තමයි 1822 දී ඉංග්‍රීසි ජාතික ගණිතඥ චාල්ස් බැබේජ් විසින් නිෂ්පාදනය කරන ලද ඒ යන්ත්‍රය නිසා ඔහුව හඳුන්වන්නේ වර්තමාන පරිගණකයේ පියා හැටියට. වර්ෂය 1822 නම චාල්ස් බැබේජ්. හැබැයි ඊට කලින් 1801 දී ප්‍රංශයේ හිටපු ජෝසප් මාරි ජැකාඩ් විසින් රෙදි විවීමේ කර්මාන්තය ඉස්සර හොඳට තිබ්බ එකක් ලෝකේ. කාර්මික විප්ලවයේ මුල කාලේ රෙදි විවීමේ කර්මාන්තය හොඳට කරගෙන ගිය එකක්. ඒ රෙදි මෝස්තර ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු කරන ලද ලී වතුර පාවිච්චි කරලා නිෂ්පාදනය කරපු කුඩා සිදුරු පතක් වගේ දෙයක් මේ නිෂ්පාදනය කළ 1801 දී ජෝසප් මාරි ජැකාඩ්. එතකොට 1801 දී එයා හඳුන්වා දුන්න ඒක තමයි 1822 දී චාල්ස් බැබේජ් විසින් පාවිච්චි කරේ එයාගේ පරිගණකයට. ඔය හදපු අර කාමරයක් වගේ විශාල පරිගණකයට දත්ත ඇතුළත් කිරීම සඳහා පාවිච්චි කළේ 1801 දී අර හදපු සිදුරු කාඩ් පත්.
පැහැදිලි දේ දෙකේ සම්බන්ධය මුලටම පැහැදිලි සර්නේ. 1801 දී සිදුරු කාඩ් පතක් පාවිච්චි කරලා රෙදිවීම සඳහා මෝස්තර නිර්මාණය සඳහා ඒක පාවිච්චි කරලා 1822 දී චාල්ස් බැබේජ් හැදුවා කම්පියුටර් එකක් කියලා එකක් යන්ත්‍රයක්. ඒකට දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරේ අර 1801 දී හොයාගත්ත සිදුරු කරන ලද ලී කාඩ් එක. එතකොට 1822 කම්පියුටර් එකට දත්ත ඇතුළත් කළේ අපේ වර්තමාන කීබෝඩ් එකෙන් නෙමෙයි අර සිදුරු පත මගින්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා පන්ච් කාඩ් එක කියලා. පංච් කාඩ්. මොන හරි අහන්න තියෙනවා නම් අහන්න. ඒක පැහැදිලි සර් ගැටලුවක් නෑ. මෙතනදී මතක තියාගන්න තියෙන්නේ 1822 චාල්ස් බැබේජ්. පරිගණකයේ පියා ලෙස හඳුන්වන්නේ කවුද කියලා කෙටියෙන් ප්‍රශ්නයක් අහුවොත් චාල්ස් බැබේජ්. right. ඒතර ඔන්න ඔතනින් තමයි පරිගණකයේ පරම්පරා කියන එක පටන් ගන්න. 1822 දී චාල්ස් බැබේජ් මේක නිෂ්පාදනය කළාට මේක සාමාන්‍ය ව්‍යවහාරයට එන්න අවුරුදු 100ක් විතර ගත වුණා. ඒ කියන්නේ 1940 විතර වෙනකල් 40 දශකයේ විතර වෙනකල් මේක පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුණේ සාමාන්‍ය කටයුතු වලට. එතකොට යන්ත්‍රය හොයාගත්තා පාවිච්චි කරේ නැහැ 1840 වෙනකල්ම ඒක මම හිතන්නේ බෞද්ධ ජොයින් වෙනවා. හරි. අපි කතා කර හිටියේ 1822 දී හොයාගත්තු කම්පියුටර් එක භාවිතයට ආවේ 1940 වගේ දශකයේ කියන එක. එතකොට අවුරුදු මම හිතන්නේ එතන ඉඳලා 1822 ඉඳලා 1840 දක්වා එච්චර කාලයක් තිබ්බද? 1940 අවුරුදු 120ක් 118ක් විතරනේ. 18ක් නේද? ඒතකොට ඒ කාලේ වෙනකල්ම කම්පියුටර් එකක් කියලා දෙයක් ලෝකෙ තිබෙත් නෑ. අර හොයාගත්තා. එතනින් එහාට ඒක ඉවරයි. නමුත් අවසානයේදී කම්පියුටර් එක හොයාගත්තට පස්සේ හරියට පාවිච්චි වෙන කම්පියුටර් එකක් කියන එක හඳුනාගත්තට පස්සේ අන්න අර එදා හොයාගත්තු 1822 හොයාගත්තු කම්පියුටර් එකට මෙන්න මේක සමානයි වගේ පේන්න ගත්තා. අන්න ඊට පස්සේ තමයි චාල්ස් බැබේජ් හොයාගත්තු කම්පියුටර් එක නිසා අන්න ඒ කියන්නේ ඒකට සමාන වෙච්ච නිසා තමයි එයා පරිගණකයේ ක්‍රියා ලෙස හඳුන්වන්න ගත්තේ. එහෙම නැතුව 1822 ඉඳලා මෙයා පරිගණකයේ ක්‍රියා කියලා හඳුන්වන්න ගත්තේ නෑ. පස්සේ තමයි දැනගත්තේ මෙයා තමයි දෙයිනේ පරිගණකයේ ක්‍රියා වෙලා තියෙන්නේ. අපි මේක මේ කාලේ දැන් මේ හොයාගත්තට කියලා. right. ඒතොර විභාගයට එන්නේ ඔන්න 1940 දශකයේ සිට මේ දක්වා ගත වෙච්ච කාලය තුල පරිගණකයේ සිද්ධ වෙච්ච විකාශනය තමයි එන්නහන්නේ. එතකොට ඇත්තම ගත්තොත් එහෙම දැන් මොනවා හරි යන්ත්‍රයක් දැන් තෝමස් අල්වා එඩිසන් හොයාගත්ත විදුලි බල්බ් එක. විදුලි බල්බ් එක එයා ඉස්සර හොයාගන්නකොට ඒ කාලේ පාවිච්චි කරලා තියෙන ගෙවල් වල ඉටිපන්දම්. ඒතර මේ බල්බ් එක හොයාගෙන මෙයා ඉටිපන්දම් පාවිච්චි කරන පොහොසත් ගෙවල් වලට ගියාට පස්සේ මේ බල්බ් එකක් මම මෙන්න මෙහෙම එකක් හොයාගත්තා මේකෙන් එළියක් එනවා ඔය ඉටිපන්දම වෙනකොට ඔක පාවිච්චි කරන්න පුළුවන් කියලා කියාගෙන ගෙවල් වලට ගියාට පස්සේ තෝමස් අල්වා එඩිසන්ව එලවා ගත්තා. මොකද මොනවද මේ උස්සගෙන ඉන්නේ මේ ඉටිපන්දම් එළියනේ අපි මේ හැමදාම පාවිච්චි කරේ කියලා ප්‍රතික්ෂේප වුණා. අවුරුදු 16ක් මෙයා මේක තියාගෙන හිටියා එයාගේ පරිශනාගාරේ. අවුරුදු 16ක් ගිය තැන තමයි මේක එළියට දාන්න පුළුවන් වුණේ. අන්න එතකොට තමයි
ලෝකේ දැනගත්තේ විදුලි බල්බේ නිර්මාතෘ තෝමස් අල්වා එඩිසන් කියලා. අන්න ඒ වගේ තමයි චාල්ස් බැබේජ් කියන පුද්ගලයා තමයි පරිගණකයේ පියා ලෙස හඳුන්වාගත්තේ 1940 දශකයේ කම්පියුටරයක් හැටියට හඳුන්වාගත්තට පස්සේ. හරි. එතකොට අපි එතන ඉඳලා කතා කරමු. අර චාල්ස් බැබේජ් විසින් නිෂ්පාදනය කරපු යන්ත්‍රයට කියනවා නම. ඒකට කියනවා ඇනලිටිකල් එන්ජින් කියලා. හරිද? ඇනලිටිකල් එන්ජින්. එන්ජින් එකක් ඒක. ඒ අතරතුර 1940 වගේ කාලයට එන කල්ම විවිධ ඒක ඩෙවලොප්මන්ට් කරා. විවිධ ඩෙවලොප්මන්ට් කරා 1912 වගේ 1895 1880 වගේ විවිධ ඩෙවලොප්මන්ට් කරා. නමුත් ඕවා ගැන විභාගයට අහන්නේ නැහැ. ඒවා ගැන ඕනනම් හොයාගන්න පුළුවන්. ඒක ඉන්ටර්නෙට් එකේ ඇත්තටම තේරුම් නැහැ. 1943 40 දශකයේදී කියලා ගත්තාම පළවෙනි පරිගණක පරම්පරාව කියන එක අපි හඳුනාගන්නේ 1940 ඉඳලා 1956 දක්වා කාලය තුල. ඒ කියන්නේ 1940න් පටන් ගත්තාම අවුරුදු 16ක කාලයක් තුල පරිගණකයේ පළවෙනි පරම්පරාව. හරි? ඊට පස්සේ ගත වෙන අවුරුදු 7. දැන් කලින් එක ඉවරුනේ 1956 නේ. එතන ඉඳලා ඉස්සරහට එන අවුරුදු 7 ඒ කියන්නේ 1956 සිට 1963 දක්වා. ඒකට කියනවා දෙවෙනි පරම්පරාව කියලා. එතකොට 1963 ඉඳලා ඉස්සරහට ගත වෙච්ච අවුරුදු 8 ඒකට කියනවා තුන්වෙනි පරම්පරාව කියලා. ඒක 1971 දක්වා විහිදුණා. ඊළඟට 1971 ඉඳලා 1900 මට විනාඩියක් දෙන්න. විවිධ පොත්වල විවිධාකාර විදිහට තියෙනවා මේක. මම ගන්නම් මෙතන තියෙනවා මේ මාස්ටර් ඩිග්‍රියට අපිට දුන්න එක evolution of computers. Das manusia itu sudah 1990 දක්වා 1971 සිට 1990 දක්වා සමහර විට මේක මම මේක කලින් උගන්වපු අවස්ථාවල මීට වඩා පොඩ්ඩක් වෙනස් ඇති. නමුත් ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයාලා අර වීඩියෝ බලලා තියෙනවා නම් මම හතරවෙනි පරම්පරාව කියලා හඳුන්වන්නේ 1971 සිට මේ දක්වා කියලානේ. නමුත් මම මෙතනදි කැඩුවා. මොකද මේවා මේ හතරවෙනි පරම්පරාව, පස්වෙනි පරම්පරාව කියලා ගලේ කොටලා නැහැ කොහොමද? විවිධ පොත්වල විවිධාකාර විදිහට මේ අවුරුදු ගණන් වෙනස් වෙනවා. ඒ නිසා හතරවෙනි පරම්පරාව කියලා අපිට දැන් මගේ මාස්ටර් ඩිග්‍රී එකට ගන්නලා තියෙන්නේ 1971 සිට 1990 දක්වා. එතකොට 71 ඉඳලා 90 දක්වා අවුරුදු තියෙනවා 71, 81, 91. ඒ කියන්නේ අවුරුදු 19ක්. ඒක හතරවෙනි පරම්පරාව. එතකොට එතන ඉඳලා මේ දක්වා පස්වෙනි පරම්පරාව කියලා හඳුන්වනවා. හරිද? 1940 පටන් ගත්තා. ඔව් මధుරිකව. ඒ කියන්නේ 91 ඉඳන් මේ දක්වා පස්වෙනි පරම්පරාව. 90 සිට මේ දක්වා. ඔව්.
හරි. පස්වෙනි පරම්පරාව 90 සිට මේ දක්වා. හරි. එතකොට පළවෙනි හරි. පරම්පරාව පටන් ගත්තේ 1900 කීයෙන්ද? 40 40න්. 40 සිට අවුරුදු කීයක්ද ඒක? 40 ඉඳලා අවුරුදු 16ක් අවුරුදු 16යි. ඒ කියන්නේ 16 පළවෙනි පරම්පරාව ඉවර වෙන්නේ 1956 56 නේ. 56. හරියට හරියි. දෙවෙනි පරම්පරාව පටන් ගන්නවා එතකොට 1956න් ඔව් 6 ඉඳලා 63 දක්වා නේ. 63 දක්වා. අවුරුදු 7ක් එතනට එකතු කරා 63 අවුරුදු වුණා. 7. ඊළඟට තුන්වෙනි පරම්පරාව එතන ඉඳලා අවුරුදු 8ක් යනකල් තියෙනවා. එහෙනම් 63 ඉඳලා 71 දක්වා නේ. 71 වෙනකල්. ඔව් 71 දක්වා. 71 ඉඳලා අවුරුදු 19ක් තියෙනවා. හතරවෙනි පරම්පරාව. එහෙනම් 71 ඉඳලා 1990 90 දක්වා නේ. 90 දක්වා. 90 90 ඉඳලා මේ දක්වා පස්වෙනි පරම්පරාව. ඒක හදා ගන්න පුළුවන් නේ ටේබල් එක. ඔව් ඒ ටික පුළුවන් සර්.